समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रवणाभिलाषी गुणबर වාසනාවන්ත පිංගතුනි පිංගතුන් අද දවසෙත් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට එලිපෙහෙලි කොට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය පිළිබඳව චතුරාර්ය සත්‍ය මිශ්‍රිත සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කර එයින් ශ්‍රවණය වෙන බණපදයක් ගානේම නුවණින් වනසිකාරය කරමින් තමන්ගේ ජීවිතයට ඒ ධර්මයේ ගලපා ගන්නටත් තමන්ගේ ජීවිතයට ගැලපිලා එන ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවකාශය අවස්ථාව වාසනාව ලබාගත් පින්වතුන් දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි ශානක සහ චලිතා රණවීර ශමිල සහ මේදානි රණවීර ජයති සහ නාලනී රණවීර යන පින්වතුන් විසින් 2021 මැයි මාස 17 වෙනි දින තමන්ගේ තෙවන විවාහ සංවත්සරය නිමිති කරගෙන එම මහත්ම මහත්මීන් මේ උතුම් පින්කම ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. එතෙන්දී ඔබට මතක ඇති මා මීට පෙර එක ධර්ම දේශනාවකදී බොහෝ වාරයක් මං හිතන්නේ ඔබ ශ්‍රවණය කරන්නට ඇති විවිධ අන්තර්ජාලය හරහා රූපවාහිනී නාලිකා හරහා ගුවන් විදුලි හරහා මරණාසන්න චිත්ත වීති පිළිබඳව ඉතාමත්ම වටින කාරණා කිහිපයක් ඇතුළත් කරමින් ධර්ම දේශනාවක් සිද්ධ කරනු ලැබුවා මීට අවුරුදු 1මාරකට වගේ ප්‍රථම. ඉතින් කෙනෙක්ට මරණාසන්න චිත්ත වීතියක් ගැන අවබෝධයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම් මේ ධර්ම දේශනාව නැවත සොයාගෙන ශ්‍රවණය කිරීම ඉතාමත් වටිනවා. මොකද අපි ආයිත් කතා කරනකොට අපිට එකම වගේ කියවෙන්නේ නැති නිසා බන. නමුත් මම අද කල්පනා කරා මේ පිඟුතුන්ගේ ඉල්ලීමත් එක්ක මේ මරණාසන්න චිත්ත වීති ගැන එදා අපිට කතා කරන්න බැරි වෙච්ච පරාසයකුත් මතක් කරගෙන මරණය සහ ඒ වෙලාවට අපි හිතාදාගන්න ඕනි කොහොමද රහතන් වහන්සේ වෙනමක් වෙන්න හෝ සංසාර ජීවිතේම කවදාහරි දවසක කෙලස් නිවාගෙන ආශ්‍රව ඡය කිරීමෙන් නිර්වාණ ධාතුවට පත් වෙන්නේ මේ ජීවිතේ අපේ හිත පුරුදු කරගන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව ඒ චිත්ත වීති සහ අවස්ථාවේදී ක්‍රියාත්මක වන සිදුවීම් එක්ක ඔබට සිහිපත් කරලා මතක් කරලා දෙන්න. පින්වත්නි සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති මේ ලෝකේ මරණය සිද්ධ වෙන ක්‍රම හතරක් තියෙනවා. ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක කියලා. ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක කියන මේ මරණ හතර සිද්ධ වෙන්නේ දැන් කෙනෙක්ට ආයුෂය ඡය වීමෙන්. ඒ කියන්නේ මගේ පිංගුතුනි අපිටම කර්මයේ ඡය කම්මක්කයකින් තමයි පටන් ගන්න එතන. කම්මක්කය, ආයුක්කය, උභයක්කය, උපච්ඡේද කියලා. කම්මක්කය. ඒ කියන්නේ මේ ලෝකෙ මේ වර්තමාන කාලේ අවුරුදු 80ක් විතර අපි හිතමුකෝ සාමාන්‍ය ආයුෂයක් රැඳිලා තියෙනවා මේ ජීවිතේ කියලා. සාමාන්‍ය වශයෙන් අවුරුදු 80ක් විතර මේ ලෝකයේ සම්මුති ආයුෂය වුණාට ඒ සම්මුති ආයුෂයම ජීවත් වෙන්න බැරුව සමහරක් මිනිසුන් අවුරුදු 40න් විතර මැරෙනවා. 30න් මැරෙන මිනිස්සු ඉන්නේ. 20න් මැරෙන මිනිස්සු ඉන්නේ. මේ මගදී මරණයටපත් වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්න පුළුවන් කම්මක්කය. ඒ මිනිසුන්ගේ කර්මය ඉවර වීම කියන එක. ඒ කර්මය ඉවර වීමත් එක්ක, ඒ කියන්නේ කර්මය ඡය වීමත් එක්ක යාට මේ මනුස්ස ජීවිතේ තව තවත් කාලයක් ජීවිතේ පිළිවෙත් පුරන්න ලැබෙන අවස්ථාව අවකාශය අඩු වෙලා යනවා. ආන්නේ අවකාශය අඩුවීම නිසා අවකාශය නැතිවීම නිසා මොකද දැන් අපි හිතමුකෝ පින්වත්නි මම මේ ජීවිතේට අවුරුදු 30ක කර්මයක් කරගෙන අවුරුදු 30ක් ජීවත් වෙන්න පුළුවන් කර්මයක් කරගෙන කිද එතකොට මට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අවුරුදු 30යි මට අවුරුදු 60ක් මනුෂ්‍ය ලෝකේ ආයුෂ තියෙනවා කියන කාරණාව මගේ ජීවිතේට හේතුවක් නෙමෙයි ජීවත් වෙන්න. ඒකට කියනවා කර්මය ඡය වීමෙන් සිද්ධ වෙන මරණය, කර්මය නැතිවීමෙන් සිද්ධ වෙන මරණය, කර්මය ගෙවී යාමෙන් සිද්ධ වෙන මරණය කම්මක්කය මරණය කියලා. ඉතින් සමහරක් මිනිස්සු මේ ජීවිතේ තමන්ගේ කර්මය ඡය වීමෙන් මරණයට පත්වීමට අවකාශය ඕන තරම් තියෙනවා.
ඊළඟ තමයි පින්වතුනි ආයුක්කය මරණය කියන්නේ. ආයුක්කය මරණය කියන්නේ යම් කෙනෙක් ඔයගොල්ලෝ හිතන්නකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවුරුදු 200ක් මනුස්ස ආයුෂ ලබන්න පුළුවන් පින්කමක් කරගෙන තමයි මනුෂ්‍ය ලෝකෙට ආවේ. හැබැයි මේ ලෝකේ වර්තමාන ආයුෂය අපිට ජීවත් වෙන්න පුළුවන් සම්මුති වශයෙන් ගත්තාම අවුරුදු 80යි නම් අවුරුදු 60යි නම් මම ඒ 60ම හෝ 70ම 80ම ජීවත් වෙලා මට මැරෙන්න සිද්ධ වෙනවා. මට අවුරුදු 200ක් ප්‍රතිසන්දි චිත්තයත් එක්ක ලැබෙන්න ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ලැබුණා කියන එක මනුෂ්‍ය ලෝකේ අවුරුදු 80යි නම් මට 200ක් මම ටිකට් එකක් අදගෙන ආවා කියන එක මට වැඩක් නැහැ. ඒක ස්වභාව ධර්මයට වැඩක් නැහැ. ස්වභාව ධර්මයේ මේ වෙලාවේ තීරණය කරලා තියෙන්නේ මිනිස්සෙක්ට ජීවත් වෙන්න පුළුවන් උපරිම ආයු ප්‍රමාණය අවුරුදු 60යි නම් 80යි නම් ඒ කාලේ වෙනකොට ධම්මවිජය ස්වාමීන් වහන්සේ ක්‍රමානුකූල අර 200න් දිරන එකම 60ක් ඇතුළත දිරලා 60න් මේ ජීවිතේ ෂේ වෙලා යනවා. ඕකට කියනවා ආයුක්කය මරණය කියලා. දෙකක් කිව්වා. කම්මක්කය ආයුක්කය. ඊළඟට තමයි උභයක්කය. මේ උභයක්කය මරණය කියන එක ලේසියෙන් කෙනෙක්ට සිද්ධ වෙන්නේ නැහැ. මේක ටිකක් කලාතුරකින් තමයි කෙනෙක්ට සිද්ධ වෙන්නේ. Taman ගෙනාපු කර්මය. ඒ කියන්නේ එයා මේ කාලේ උපදින අවුරුදු 80ක් ජීවත් වෙන්න බලාගෙන. එතකොට මනුෂ්‍ය ලෝකයේ ආයුෂත් අවුරුදු 80යි. කර්මයත් ආයුෂයත් දෙකම සමාන්තර භාවයට ඇවිල්ලා කර්මයත් ආයුෂයත් එකවර ෂය වුණොත් කර්මයත් ආයුෂයත් එකවර ෂය වීම නිසා එයාට සිද්ධ වෙනවා මේ උභයක්කය දෙකම ෂය වීම නිසා මරණයටපත් වෙන්න. පිංගුතුනි මේ ඔක්කොම තියෙද්දි උපච්ඡේදක මරණ කියලා කොටාසයකුත් තියෙනවා. කර්මයක් තියෙනවා ආයුෂයක් තියෙනවා. හැබැයි ශරීරය නමනා ලෙස පරිහරණය කරොත් උදාහරණයක් පාරේ ආදේශිවත් කෙනෙක් මත්පැන් බීලා පාරේ මැද්දෙන් ඇවිද්දොත් හොඳ හයිවේ එක වගේ හයියෙන් වාහනයක් ඇවිල්ලා හැප්පෙනවා. කර්මයක් තියෙනවා. ආයුෂයක් තියෙනවා. හැබැයි ශරීරය නමනා ලෙස පරිහරණය කිරීම නිසා මෙන්න මේකට කියන මේක මිලිඳු නාගසේන ප්‍රශ්නේදී මිලිඳු රජතුමාට නාගසේන මහරහතන් වහන්සේ මරණයට හේතු 8ක් දක්වන වෙලාවේ වාතය හේතුවෙන් සිදුවිය හැකි මරණය, පිත හේතුවෙන් සිදුවිය හැකි මරණය, සෙම හේතුවෙන් සිදුවිය හැකි මරණය, ඕපක්කමික මරණය උපක්‍රම කරලා සිදුවෙන්න පුළුවන් මරණය සහ කර්මයේ ෂය වීමෙන් සිදුවෙන්න පුළුවන් මරණ ආදී වශයෙන් දක්වන තැනදී සිහිපත් කරලා තියෙනවා ශරීරය නමනා ලෙස පරිහරණය කිරීම. ඒ වගේම වාතය කිපීමෙන් මැරෙන්න පුළුවන්. පිත කිපීමෙන් මැරෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය සමහර මිනිස්සු පිට උගුර ගිහිල්ලත් මැරෙනවානේ. ඒවා ඇවිල්ලා මේ කර්මයේ ආයුෂයයි නෙමෙයි සමහරක් විට. බොහෝ වෙලාවට පච්ඡේදක මරණ ලෝකේ දකින්න පුළුවන්කම වැඩි. දැන් ඔගොල්ලෝ හිතන්නකෝ මට බෙල්ල වෙල දාගන්න හිතුනොත් මම දාගන්නවා. එතකොට ඒක උපච්ඡේදක මරණයක් ගන්නට යෑම ඉඩකඩ බොහෝමයක් වැඩි. හැමදේම කර්මයට අනුවම සිද්ධ වෙනවා කියලා එකක් ගන්න බෑ. එතකොට කර්මවාදී වෙනවා. උට්ටාන වීර්ය උට්ටාන සම්පදා ආදියත් ජීවිතයට එක්තරා ආකාරයකට හේතු වීම සිද්ධ වෙනවා. දැන් කෝච්චියක් යන වෙලාවට මගේ කර්මයේ තියෙනවා නම් මාව බේරෙයි කියලා රේල් පාරේ ගියාට වැඩක් නැහැ. කර්මයේ තිබ්බත් ආශය තිබ්බත් ඕපක්කමික කෙනෙක්. ශාරීරික නොමනා ලෙස පරිහරණය කිරීම වශයෙන් කෝච්චිය හැප්පිලා කෑලි කුඩු වෙලා යන්න ඉඩ තියෙනවා. ඒකයි. ප්‍රබල කර්මයක් තියෙනවා නම් ජීවිතේ බේරගත්තු කූඹියක් පෑගිලා හරි ජීවිතේ බේරෙන්නත් ඉඩකඩ තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. දැන් අපි කතා කරා කම්මක්කය ආයුක්කය උභයක්කය උපච්ඡේදක කියන මේ සතර මරණ පිළිබඳව. මේකට කියනවා මරණ චතුෂ්කය කියලා. අභිධර්මයේ මේක හඳුන්වන්නේ මරණ චතුෂ්කය කියලා. පිටින් මෙන්න මේ මරණ චතුෂ්කයෙන් කවර ආකාර එකක් වුණා. සත්වයාට මැරෙනවා කියලා කියන්නේ පින්වත්නි මේ ජීවිතයේ ඇතිවෙච්ච ප්‍රතිසන්දි චිත්තයෙන් භවාංග චිත්තයෙන් නොයෙකුත් චිත්ත වීති ගිහිල්ලා මනුෂ්‍යයාට නාම රූප ධර්මතා අරමුණු කරගෙන ජීවත් වෙලා ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන සතර ධර්මතාවල මුලා වෙලා හෝ මුලා නොවි ජීවත් වෙලා යම් කිසි කෙනෙක්ගේ මේ ජීවිතයේ පහළ වෙන අන්තිම සිත ඒකට කියනවා චුති චිත්තය කියලා. චුති චිත්තේ පහළ වුණොත් චුති සිත පහළ වීම කියන එක සිද්ධ වුණොත් අන්න ඒකට කියනවා එතනින් එහාට ඒ කියන්නේ හෘද වස්තු රූපය නැති වෙනවා කර්මජ ඇති වෙච්ච. කර්මජ රූප කලාප ඉපදීම කියන එක නැති වෙනවා. අන්න එදාට කියනවා මරණයටපත් වුණා කියලා. නාම කය මේ රූප කයෙන් කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ආහාර ඕජාවෙන් පෝෂණය වෙන මේ රූප කය අතහැර දැමීම වශයෙන් යන නාම ධර්මතාවය මේ ජීවිතයේ චුතිය සිද්ධ වෙනවත් සමගම ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දියකට යන්න පුළුවන්. සමහරක් වෙලාවට චුතිය සිද්ධ වෙච්ච ගමම ප්‍රතිසන්දියක් වෙන්නේ නැහැ කියලා අධර්ම මතයක් ලෝකේ පේන්න තියෙනවා. ටික කාලයක් පාවි ඉඳලා ඔය රුවන්වැලි මහසෑය ගාව පාවි ඉඳලා ජයශ්‍රී මහ බෝධි ගාව එහෙම එකක් නැහැ. ඒ ඇවිල්ලා අර එක මිනිස්සු කියනවනේ මේ අන්තර භවය ගැන. අන්තර භවය කියලා එකක් නැහැ. අන්තරා භවයක් කියලා එකක් ලෝකේ තියෙනවා නම් ඒකත් එක්තරා ආත්ම භාවයක් මිසක් ආත්ම දෙකක් අතර අන්තරායක් නේ. මොකද යම් තැනක නාම ධර්මතාවයක් හෝ රූප ධර්මතාවයක් පිහිටනවා නම් එහෙනම් ඔය කියන අන්තරා භවයට නාමත් රූපත් ධර්මතා නැති වෙන්න ඕනේ. ඒක මේ මහායාන ක්‍රම වලින් ආපු එක. ඒවයි මිනිස්සු දෙකන් ධර්මයේ තර්ක කරලා ගත්ත මිසක් ධර්මයේ ප්‍රායෝගිකව අතක්කාවචර දහම තර්කයෙන් ගන්න බෑ කියන එක තේරුම් අරගන්න නැතුව මනසින් දැකිය යුතු ධර්මයේ මසසින් දකින්න උත්සාහ කරපු මිනිස්සු මේ මරුණට පස්සේ කය ගැලවිලා උඩට ගිහිල්ලා සතියක් බලන් ඉන්නවා වගේ හැඟීම් අපේ මිනිස්සුන්ට දාලා දැන් අපේ මිනිස්සු අදත් හිතන් ඉන්නවනේ එහෙමනේ. ඒ කාලේ ඕවා හිතන් හිටිය අර සංඝයා වහන්සේලා කියලා හිතාගෙන සිල්වත් සමාගමක් යයි පෙන්නගෙන
ලෝකේ ජීවත් වෙච්ච සමහර දුසිල්වත් හොර මහණුන්. ඒ මිනිස්සු ඉස්සර 7 දවසේ දානි හරියටම දැනුත් අහනවා පින්වතුනි. හරිද? මේ අපේ තාත්තා මැරුණේ බදාදා. ඒ නිසා 7 දවසේ දානි තියන්න ඕනේ දවස් 6න් නේද? 6න් තිබ්බත් 7න් තිබ්බත් 8න් තිබ්බත් තාත්තා අපාය නම් අපාය. තාත්තා තිරසනෙක් කළා නම් තිරසනෙක් කළා. මේක කියන්න උනාට සමා වෙන්න. තාත්තා දිව්‍ය ලෝකෙට ගියා නම් දිව්‍ය ලෝකේ. ආයි ඔබ මේ 6න් තිබ්බ 5න් තිබ්බ 7න් තිබ්බ 8න් තිබ්බ කියලා තාත්තට දිව්‍ය ලෝකෙ එන්න පුළුවන් නම් හරි ෂෝක්. එහෙනම් ඉතින් ගාන්ට 6 ගණන් පින්වතුනි මේවා මහා මුලා වැඩ. ඔය 6න් 7න් 3න් කියන කතාව ඇවිල්ලා තියෙන්නේ අපේ මේ සම්ප්‍රදාය සංස්කෘතිය හැඩතලයක් එක්ක මිස හරියටම සමහර මිනිස්සු බණට ආරාධනා කරනවා ස්වාමීනි අපේ තාත්තා මරුණේ බ්‍රහස්පතින්ද ඔබ වහන්සේ බදාදරයට බණට එන්න පුළුවන් නේද? අපි සමහරක් වෙලාවට කියන අම්මේ බදාදරයට එන්න බෑ සිකුරාදා කරමුද? අනේ බෑ ස්වාමීනි තාත්තා මැරලා හරියටම දවස් 6න් ඉදාටනේ එදාටම කරන්න ඕනේ. ඉතින් ඒ වගේ බණ වලට යන්නේක තේරුමුකුත් නැහැ. නිකන් අපි විහිළුවක් බවට පත් වෙන්න. මිනිස්සු නම් ඊට වඩා අවබෝධයක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ට ඊට වඩා තේරුමක් තියෙන්න ඕනේ. හරියටම අවුරුද්දකින් දානි දෙනවා කියන එක එහෙනම් වෙන්නේ නැහනේ. මොකද එක මාසයකට තියෙන දවස් 28යි. එක මාසයකට 30යි. එක මාසයකට 31යි. කොහොමද අවුරුද්දක් හරියට ගණන් කරන්නේ? ඒ නිසා ඒ වගේ මුලාවන් වලට නොයා මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න යන මිනිස්සු මේ අන්තරාභව කියලා එකක් නැහැ. මිනිස්සෙක් පරිච්ඡ ගමන් ආයි ළඟ ප්‍රතිසන්දියට යනවා. අර දින කීපයක් ඇතුළත පුංචි ආත්ම භාවයක් ලැබලා හිටියොත් ඒ ආත්ම භාවයෙන් මිදිලා යන වෙලාවකදී හරි පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් තැනකට වෙලා අපි මොකද බල්ලෙක් වෙලාව කියලා අපි ගාවට අපි තාත්තා වෙනුවෙන් පින්කමක් කරනකොට සමහර බල්ලොන්ට එහෙම දැනෙනවා මේ අපේ දරුවෝ කියලා. එහෙම දැනෙන්න පුළුවන්. ඒ දැනෙනකොට හෝ නැත්තම් බල්ලෙක් වෙලා හරි ඇවිල්ලා දවස් 6කට හරි ඒත්‍රි උපදින්න යනවනේ කාලයක් නේ. මොකද දැන් දවස් 6න් අපි මොකද බල්ලෙක් වෙලාව කියලා මේ බල්ලෙක් අම්මගේ බඩේ බලු බඩේ පිරිසිදු දරගෙන දවස් 10න් උපදින්නේ නැහනේ. අම්මගේ බඩේ ඉඳන්ම ඔය පින අනුමෝදන් වෙන්න පුළුවන්. සේව අනුමෝදන් වෙන්න පුළුවන් ආත්ම භාව තියෙනවා. පරදත්තෝපජීවී වගේ ඒ වගේ ආත්ම භාව වලින් පිළිසරණක් ගන්න පුළුවන් වෙන්න තමයි මේ පින්කම් කරන්නේ. අපි කවදා හරි දවසක මේ පින්කම් ගැන ටිකක් දීර්ඝ වශයෙන් කතා කරමු. මිනිස්සු මේ වගේදී කරන වැරදි. ඒ වගේ මිනිස්සු හරියට මේවා කරලා Tamanගේ ජීවිතයට පිළිසරණක් පිටක් ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව. අද අපි කතා කරන්නේ මරණීය පිළිබඳව. නිසා අපි මේ පිළිබඳවම කතා කරන්න දේශනාව හරවගමු. ඉතින් පින්වත්නි ඔන්න ඔය වගේ චුතිය සිද්ධ වෙලා ප්‍රතිසන්දිය කියන එකට කිසිම අන්තරාවක් නැත්තම් අන්තරයක් මැද හිස්තනක් නැහැ. චුතියට අනුතුරුව කෙලින්ම ප්‍රතිසන්දිය ලැබෙනවා තප්පරයක් ඇතුළත. චිත්තක්ෂණයක් ඇතුළත. ඒ යනකොට අලුත් භවයට කියන්නේ අලුත් ප්‍රතිසන්දියට උපස්තම්භනයක් තියෙන්න එපා දැන්. මොකද සෑම දෙයක්ම පිඟුතුනි හිත හැමතිස්සෙම හටගන්නේ අරමුණක් අල්ලගෙන. ඒ තමයි සිතේ හැටි. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. චිත්ත චෛතසිකවල හැටි ඒකයි. ඊට සිත අනිවාර්යෙන්ම කොයි හරි අරමුණක් නැත්තම් සිතට හටගන්න පුළුවන් කමක් නැහැ. මේ භවයේ මැරෙනකොට චුතිය සිද්ධ වෙනකොට යම් තැනකට තෘෂ්ණාවසෙන් ඇලීමක් හිතට අල්ලා ගැනීමක් නොතිබ්බොත් ඒකනේ රහතන් වහන්සේ ආයි උපදින්නේ නැත්. රහතන් වහන්සේ අත්තිකායතිවා 50 සති පච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාදය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීය. අන්නේ නචකින්චි ලෝකේ උපාදීයත කියන එක නිසා උපාදාන නිරෝධය. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධා. ඒ ජරා මරණ නිරෝධ කරගන්නේ මේ ජීවිතේ චුතිචිත්තේ කිසිම අල්ලා ගැනීමක් නැති නිසා. රහත් නොවු පෘථග්ජන භාවයේ ඉඳන් අනාගාමී භාවය වෙනකම්ම ඒකාත්ම භාවයක් හරි උපදින්නා පව් අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව මිශ්‍රිත මාන්නයත් එක්ක සකස් වෙන කුසල කර්ම අස්මිමානේනේ. ඒකනේ අන්තිමට ප්‍රහීන වෙන සංයෝජන ධර්මයේ සක්කාය දිට්ඨියෙන් පටන් අරගෙන විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී වශයෙන් කාමරාග පටිග්ග රූපරාග අරූපරාග මානුද්දච්ච අවිජ්ජා මේ කියන දස සංයෝජන ධර්මයන්ගෙන් අවිද්‍යාව කියන එක අන්තිම කෙලවරටම දුර වෙන්නේ අන්තිම සංයෝජනයේදී. එතනට යනකම්ම මනුෂ්‍යයන්ට එක් ආකාරයේ එක් මැනීම් තියෙන නිසා. ඒ තැනට යන්නේ නැති සෑම කෙනෙක්ම චුතිචිත්තයේදී මොකක් හෝ ආරම්මණයක් උපනිශ්‍රේ භාවයටපත් වෙලා චුතිචිත්තයේදී නෙමෙයි ඊට කලින් එන මරණසන්න චිත්ත වීතියේදී චුතිය සිද්ධ වෙලා නැවත ප්‍රතිසන්දියකට යන්නේ භවයේ ගත අරමුණත් එක්ක. පිටුතර මේක මම යම්තම් පහුගිය ධර්ම දේශනාවකදී පැහැදිලි කරා. නමුත් මම මෙතනදී ඔබට කියලා දෙන්නම් මේ මරණාසන්න චිත්ත වීති යන තවත් අපූර්ව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමවේදය හොඳට ඔලුවට ගන්න මේක මම සම්පූර්ණ කරනවා. එතකොට මරණාසන්න චිත්ත වීති සාමාන්‍යයෙන් 4ක් තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම දැන් සාමාන්‍ය චිත්ත වීතියකදී ජවන සිත් යන්නේ 7ක්. අතීත භවංග, භවංග චලන, භවංගුපච්ඡේද, පංචද්වාරා වජ්ජන, හෝමනෝද්වාරා වජ්ජන, සම්පටිච්ඡන, සන්තේරණ වොත්තපණයට පස්සේ ජවන කියලා ජවන සෙත් 7ක් යනවා. හැබැයි ඔය පිංගුතුල දන්නවා මරණාසන්න චිත්ත වීතියේ චිත්තේ තත්වයේ යම් සාමාන්‍ය සරමට දුර්වල නිසා ඒ වෙලාවේ අර එන අරමුණත් එක්ක
ජවන්සිත 7ක් උපදවා ගන්න පුළුවන්කමක් සිත කියන්නේ චිත්ත පරම්පරාවට නැහැ. ඒ නිසා මේ වෙලාවේ උපදින්නේ ජවන්සිත 5ක් විතරයි. මෙන්න මේ ජවන්සිත 5ට පස්සේ හරිද පිටුතුනි? දැන් බලන්න එතකොට කීයක් තියෙනවද කියලා. අතීත භවංගයත් භවංග චලනියත් භවංග උපච්ඡේදයත් 3යි. පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්තේරණ වොත්තපන. එතකොට මෙතන 7යි. 7යි 5යි සම්පූර්ණ 12ක් වෙනවා. මෙන්න මේ කියන ජවන් 5 සිද්ධ වෙද්දී ඒ ජවන් 5ට පස්සේ චුතිය සිද්ධ වෙන මරණාසන්න චිත්ත වීතියකුත් වෙනවා. කියන්නේ ජවන් සිත් ගිහිල්ලා කෙලින්ම චුති චිත්තය පහළ වෙනවා. එහෙම එක චිත්ත වීතියක් තියෙනවා. තව චිත්ත වීතියක් තියෙනවා ජවන් 5 ගිහිල්ලා භවංග සිතකුත් ගිහිල්ලා භවංග පතනය වීමෙන් අනතුරුව චුතිය සිද්ධ වෙනවා. මේක හොඳට තේරුම් ගන්න. කෙලින්ම ජවනියට පස්සේ චුතිය සිද්ධ වෙන වීතියක් තියෙනවා. ජවන සිත් 5 ගිහිල්ලා භවංග සිතකුත් පහළ වෙලා චුතිය සිද්ධ වෙන අවස්ථාවකුත් තියෙනවා. ජවන් සිත් 5 ගිහිල්ලා තදාලම්බන සිත් දෙකකුත් ගිහිල්ලා චුතිය සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා තදාලම්බනයට පසුව සිද්ධ වෙන චුතිය කියලා. තදාලම්බන සිත් දෙක ගිහිල්ලා චුතිය වෙන්නේ නැතුව නැවත භවංග පතනයක් වෙලා භවංග පතනයෙන් පසුව චුතිය සිද්ධ වෙන චිත්ත වීතියකුත් තියෙනවා. හොඳට තේරුම් ගන්න කීපක. 4ක් කිව්ව ක්‍රම. ජවන් සිත් 5ට පස්සේ චුතිය සිද්ධ වෙන චිත්ත වීතියක් තියෙනවා. ජවන් සිත් 5ට පස්සේ භවංග පතනයක් වෙලා චුතිය සිද්ධ වෙන වීතියක් තියෙනවා. ජවන් සිත් 5ට පස්සේ තදාලම්බන දෙකක් ගිහිල්ලා චුතිය සිද්ධ වෙන වීතියක් තියෙනවා. ජවන් සිත් 5ට පස්සේ තදාලම්බන දෙකක් ගිහිල්ලා භවංග පතනයක් සිද්ධ වෙලා චුතිය සිද්ධ වෙන චිත්ත වීතියක් තියෙනවා. මෙතන 4යි. ඊළඟට මේ 4 වැඩි වෙනවා චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික කියන 6න්. මේ 6න් අර ಜಾති 4 වැඩි වුණාම මරණාසන්න චිත්ත වීති සම්පූර්ණයෙන් 24ක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ දන්නවා මැරෙනකොට කෙනෙක්ට කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පහළ වෙනවා. කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පහළ වෙනවා කියන්නේ අපි කරගත්තු හොඳක් හෝ නරකක් අපිට මතක් වෙනවා. ඒක කර්මයක්. සාමාන්‍යයෙන් කර්ම නිමිත්ත පහළ වෙන සත්වයාට කර්ම නිමිත්ත ගෝචර වෙන්නේ චක්සුද්්වාරයටවත් සෝතද්්වාරයටවත් ගාන ජීවහා කාය කියන මේ ద్వාර පහට නෙමෙයි. කර්මය කියන එක ඒකාන්තයෙන් නිසකවම මතක් වෙන්නේ මනෝද්වාරයටමයි. හැබැයි කර්ම නිමිත්ත ඒ කියන්නේ අපි කරපු දේවල් වල නැත්තම් හෝ අපිට එන ආසන්න කර්මයේ නිමිත්ත අපේ චක්සුද්්වාරයට ඇහෙන්න පුළුවන්. පේන්න පුළුවන්. සෝතද්්වාරයට ඇහෙන්න පුළුවන්. අපි පූජා කරපු හඳුන් කූරක් ඔය මේ මැරෙන්න ලං වෙලා ඉන්න මිනිස්සුන්ගේ නහය ගාවින් හඳුන් කූරක් එහෙම ගන්න. ඒ අතට ඇටමාලයක් එහෙම දෙන්න. ඒ ගානෝද්වාරිකවත් ඔක පහළ වෙන්න පුළුවන් ඇතැම් විට කර්ම නිමිත්ත. පින්වතුනි, තාමත් සුළුතරයක් නමුත් ඔබ විශ්වාස කරන්න ගති නිමිත්තත් චක්සුද්්වාරයට පේන්න පුළුවන්. ගති නිමිත්තත් චක්සුද්්වාරයට පේන්න පුළුවන්. එතකොට තාම ස්වල්ප වූ නමුත් ස්වල්පයක් වූ නමුත් කර්ම නිමිත්ත නම් සාමාන්‍යයෙන් පේනවා. හොඳටම ඇස් කන්නාසය දිව ශරීරයට ගති නිමිත්තත් ඇතැම් විට ඒ ద్వාර පහටම පේන්න පුළුවන් නමුත් කර්ම නිමිත්ත නම් කිසිසේත්ම මනෝද්වාරයට හැර වෙනත් එකකට පහළ වෙන්නේ. එතකොට ඒකයි අපි දෝ කාම භවයක ප්‍රතිසන්දිය ගන්නවන. ඒ කාම භවයේ ප්‍රතිසන්දිය ගන්න කෙනාට කර්ම නිමිත්තත් කර්මයත් ගති නිමිත්තත් කියන මේ මොකක් හරි එන්න පුළුවන්. හැබැයි රූපාවචර හෝ අරූපාවචර භවයක ප්‍රතිසන්දිය ගන්නවා නම් යාට ඒකාන්තයෙන්ම තමන් වඩපු ධානය අපිටම කසීන භාවනාව කරලා කසීන භාවනාවේ අර්පණා ප්‍රාප්ත වෙච්ච කසීන නිමිත්ත ඒක කර්මයේ විදියට දැනෙනවා. ඒ නිසා ගිලු උප්පත්තිය ලැබෙනවා. රූපාවචර තලයක ඉපදුනොත් එහෙමයි, අරූපාවචර තලයක ඉපදුනොත් එහෙමයි. අසඤ්ඤ බ්‍රහ්ම ලෝකේ මේක වෙනසක් තියෙනවා. මේ පැත්තේ චුතිය සිද්ධ වෙද්දී අලුත් ප්‍රතිසන්දි භවයකට ආයි ප්‍රතිසන්දි හිතක් යන්නේ නැහැ. ජීවිත නවක කලාප කියන රූප කලාප ටික හටගන්නවා එතන. මෙහි චුතිය සිද්ධ වෙලා ඒ ජීවිත නවක කලාප හටගන්නේ යම් තැනකද ඒකටම කියන එකේ ප්‍රතිසන්දිය කියලා. එතකොට එයා කල්ප 500ක් ජීවත් වෙලා චුතිය සිද්ධ වෙද්දී එයාට චුතිසිත පහළ වෙන්නෙත් නෑ. වෙන්නේ මොකක්ද? ඒ බ්‍රහ්ම තලයේ අවසානයේ යම් කිසි කෙනෙක් අන්තිම ජීවිත නවක රූප කලාප සෙට් එක හටගෙන එතන නිරුද්ධ වෙනවද? ඒ ජීවිත නවක කලාපවල අන්තිම නිරුද්ධ වීමටම කියනවා චුතිය සිද්ධ වුණා කියලා. ඒ චුතිය සිද්ධ වෙනකොට මගේ පින්වතුනි එතනට කර්මයක් හෝ එතන ලැබෙන්නේ එයා ධානයට ආපු පංචම ධාන චේතනාවෙන්. තේරුණාද මම කියන්නේ? එයා ධානයට ආව පංචම ධාන උපචාර චේතනාව. උපචාර සමාධියේ තිබ්බ චේතනාව මුල් වෙලා. ඒ චේතනාව ඉදිරිපත් වෙලා මේක ගැඹුරුයි. ඒ චේතනාව ඉදිරිපත් වෙලා එයාට කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් කියන මෙන්න මේ තුනෙන් එකක් ලබා දෙනවා.
ඒක දෙන්නේ මේ අසඤ්ඤ බ්‍රහ්ම ලෝකේ උපකාරයකින් නෙමෙයි මේ මනුෂ්‍ය තලයේ ඉඳලා වඩපු ධානයේ උපචාර සමාධි ප්‍රාප්ත වෙච්ච පංචම ධාන චේතනාවේ. මෙතනින් යාට කෙලින්ම ආපහු අර ජීවිත නව කලාපවල නැතිවීමත් එක්ක මේකට අපි චුතිය කියලා විවහාර කරනවා. ආයිත් සැරයක් කාම භවයක හෝ රූප භවයක හෝ අරූප භවයක ප්‍රතිසන්දිය ලැබෙනවා. මේව තමයි සාමාන්‍ය මනුස්ස ලෝකේ කැරකි කැරකි පවතින්නේ. ඉතින් අපි ඕවා තේරුම් ගන්නේ නැහැ. චුතිය සිද්ධ වුණාද දන්නේ නැහැ. ප්‍රතිසන්දිය ලැබුවත් දන්නේ නැහැ. ඉපදුනාම ඉපදුනෝ කියලා සතුටු වෙනවා. මරුණාම මරුණෝ කියලා සතුටු වෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක් සාමාන්‍ය ජීවිතයක නිතර සිදු කරන ක්‍රියාවලිය. ඉපදෙනකොට hina වෙනවා, මැරෙනකොට අඬනවා. සාමාන්‍ය සත්වයා විදියට මේවට මුලා වෙන්නේ නැතුව පරමාර්ථ ධර්මයේ පිරික්සල පරමාර්ථ ලක්ෂණයේ තේරුම් අරගෙන ඉන්නේ යම්කිසි දැන් පේනවනේ මේ අභිධර්මයේම වටිනාකම තමයි මැරෙන විදියවත් හිතා ගන්න බැරි වෙනවා යම්කිසි කෙනෙක් අභිධර්මයේම ප්‍රතික්ෂේප කරනවා. මේ අභිධර්මයේම සියුම් ඉගෙනගත යුතු තැන් ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඔය ආකාරයට තමයි මරණය සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවන් වලදී එක එක්කෙනාගේ චිත්ත වීතීන් වලට ඒ තැන් වලට අනුරූපීව දැන් අපි හිතමුකෝ එයාට අතීත භවංගයටත් භවංග චලනයටත් භවංග උපච්ඡේදයටත් පහළ වෙන්නේ අතීත කර්මයේ ප්‍රතිසන්දිය කියන්නේ අතීත භවයේ යාට චුතිය සිද්ධ වෙච්ච නැත්තම් ප්‍රතිසන්දිය ලැබපු අතීත රූප. එතකොට පංචද්වාර වජ්ජනේ ඉඳන් සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන සහ ජවන් කියන මේ සිත් ඔක්කොටම අන්තිම ජවන් ගාන්ට වෙනකම්ම කියන්නේ චුතිය සිද්ධ වෙන වෙලාවේදී පමණක් යාට වෙනම මේ වර්තමාන රූපය සමහරකට අරමුණු වෙනවා. ඇත්තම කියනවා නම් මගේ රත්තරන් පිංගුතුනි චුතියේදී පූර්ව ජීවිත කර්ම නිමිත්තාවට ආයි ප්‍රතිසන්දි එනකොටත් දැන් රූප කලාපයක ආයුෂ චිත්තක්ෂණ 17යිනේ. එතකොට මෙයා චුතිය සිද්ධ වෙන වෙලාවේ ගෙවලා තියෙන්නේ සිත් 13ක් විතරයි. හොඳට බලන්න. අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාරා වජ්ජන, සම්පටිච්ඡන, සම්තිරණ වොත්තපන, ජවන. එතකොට 12යි අන්තිම සිතයි චුති සිත්යයි 13යි. 13න් එයාගේ චුතිය සිද්ධ වුණා කියලා සිත තව කීපාරක් හට ගන්නවද? රූපයට තව ආයුෂ තියෙනවා 4ක්. ඒ රූපයට තියෙන ආයුෂ 4 මගේ රත්තරන් පින්වත්නි. අර චුතිය ගාවින් නිමිච්චක නිවිලා ප්‍රතිසන්දිය ලැබලා ප්‍රතිසන්දියෙන් අනතුරුව නැවත භවංග දෙකක් යනකම්ම එයා අර වර්තමාන රූපේ අරමුණු වෙච්ච પરම්පරාවක් ගිහිල්ලා ඊළඟට ඇති වෙන භවංගයේ ඉඳන් භවංග පතනේ ඉඳන් එයාට සිද්ධ වෙනවා අතීත රූපේ අරමුණු කරගෙන ජීවත් වෙන්න. අතීතයේ චුති චිත්තයට කලින් අරමුණු වෙච්ච මරණාසන්න චිත්ත වීතිය ආපු නිමිත්ත අරගෙන ඒ නිමිත්තත් එක්ක එයා බහිනවා අලුත් ජීවිතයට. එනිසයි එතනදී ප්‍රතිසන්දිය අරමුණ මාරු වෙන්නේ වර්තමාන රූපය අර කඩාගෙන ආපු මරණාසන්න චිත්ත වීතියේදී ආපු රූපය අලුත් ප්‍රතිසන්දියට මාරු වෙන හන්දියේ එකයි චුතියේදී ආපහු පරණ නිමිත්ත ආවට ප්‍රතිසන්දිය වර්තමාන රූපය අරමුණු කරගෙන හටගන්නේ ඔන්න ඔය නිසා. දැන් තේරුණාද මම මේ කියන්නේ? සමහරකට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් මේ හිමින් සැරේ මේක තේරුම් ගන්න ඕනේ. අර පෙර දේශනාවත් මම හිතන්නේ ලක්ෂ ගාණක් අහලා තිබ්බා. ඒකත් සමහරුන්ට තේරෙන්නේ නැහැ. තවමත් මේ ධර්ම දේශනාවන් කරනකොට පිටුතුරි මේවා හරිම අමාරුවෙන් තේරුම් ගන්න. මොකද මේ හරිම උවමනාවේ මං කියන්නේ එෆර්ට් එකක් දාලා තමන් නිකන් ඔහෙ ඇලි මෑලි වෙලා කාලා බීලා සෝපායකේ නිදියගෙන මේ බණ අහන්නත් බෑ. ඇහුවට තේරෙන්නෙත් නැහැ. එහෙමනේ මේ පුංචි එෆර්ට් එකක් දාලා කොන්ද කෙලින් කරගෙන හොඳට සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා කියන මේ ගුණධර්ම වල පිළිහිටලා ධර්ම දේශනාවේ අඩුපාඩු හොයන්න නෙමෙයි, ධර්ම දේශකයාගේ අඩුපාඩු හොයන්න නෙමෙයි, ධර්ම දේශනාවෙන් මට ලැබෙන යෝනිසෝ මනසිකාරය නිසා මා කෙලස් ප්‍රහීන කරගන්නවා කියන චේතනාවෙන් මේ දේශනාව තුළ දීම මට වචනයක් පාසා මනසිකාරය වෙමින් මේ ධර්ම දේශනාව වටහා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මා කරපු පින්කම් යමක් තේනවා නම් ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මයන් දිහුණු භාවයටපත් වේවා. පංච නීවරණ ධර්මයේ යටපත් වේවා. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියන සතර ඉර්ධිපාද ධර්මයේ වැඩෙත්වා. මේ ධර්ම දේශනාව තුළදී සති සම්බොජ්ජංගේ, ධම්මවිචය සම්බොජ්ජංගේ, පීති පස්සද්ධි ආදී සම්බොජ්ජංග වැඩේවා. ඉන්ද්‍රිය ධර්ම වැඩේවා. බල ධර්ම වැඩේවා. මෙහෙම පින්වතුනි උවමනාව උපදවාගෙන මේවා අහන්න ඕන. හරි? එහෙම අහනකොට තමයි මේවා වැටෙන්න පටන් ගන්නෙ. ඉතින් දැන් මේවා කියාගෙන යනකොට මේ වචනත් පින්වතුනි මේවා හරීම දැන් අපේ දිවවල් කියන්නේ 100% කම්ප්ලීට්ලි ෆ්ලෙක්සිබල් නැහැ. කියන්නේ ඒවට අර උච්චාරණය වීමේ දැන් සමහරකට රූපාවචර කියද්දි එක පාට ඔබට අරූපාවචර කියලා ඇහෙන්න පුළුවන්. නමුත් ඒ ධර්මකාරණාව සිදුවෙන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ මේ පොත් අරගෙන දැන් ලියා ගන්න දැඟලුවා නම් ඔන්න ඉතින් මගේ හැරිලා ඇති. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ ආයි මේක කතා කර මොකද කියන්නේ මේ බණ දාලා දෙන්න, මේ බණ දාලා දෙන්න, මේ බණ දාලා දෙන්න. ඉතින් ওই බණ ඊට පස්සේ ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගනි. ඊට පස්සේ ඕගොල්ලෝ ඕක පෙන් ඩ්‍රයිව් එකකට දාගනි. ඊට පස්සේ ඕක ඕගොල්ලෝ නැවත අහයි. මම කියන්නේ එහෙම අහලා ගිරව් වගේ මේ වචන කටපාඩම් කරගන්න යනවට වඩා
මේ සංසිද්ධිය තේරුම් ගත්තොත් ජීවිතේ මැරෙන වෙලාවට කර්මයක් හෝ කර්ම නිමිත්තක් ගත නිමිත්තක් ඇවිල්ලා මම මරණයටපත් වෙනවා නම් ඒක නිසා නම් මගේ මරණාසන්න චිත්ත වීතිය මම මේ අරමුණු වලට ඇලීම් වශයෙන් පෘථග්ජන සත්වයේ අරමුණට ඇලෙනවා. ඒ වෙලාවේ සත්වයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවේ සත්වයාගේ හිත ආයි මේ දැන් ඔයගොල්ලෝ මැරෙන වෙලාවේ ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ මගේ පුතා මහාන වෙලා ඉන්නවා කියලා හිතාගෙන මම මැරෙන වෙලාවට පුතා මතක් කරගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. මැරෙන්න දවස් දෙකකට කලින් අල්ලපු ගෙදර ඉන්න අම්මත් එක්ක ඇන්ටිත් එක්ක රණ්ඩු වෙනවා. දැන් මරණසන්න වෙලාවට එනවා. දැන් මහාන වෙච්ච පුතාව නෙමෙයි මතක් වෙන්නේ අල්ලපු ගෙදර ඇන්ටිව. අරකි මට ඊයේ මේ මොකෝ ඕකිට දෙයක්ත් ගහගෙන මැරෙන්න තියෙනවා නම් එතකොට මොකද වෙන්නේ? නෑ මේක මට හොඳ නෑ මම මැරෙන්න යන්නේ මට දැන් පුතාවයි මතක් වෙන්න ඕනි කියලා මේ පුතාව මතක් කරගන්න බෑ. තමන් හිත පුහුණු කරලා තියෙන යම්මාකා යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. ඔබ යමක්ද වපුරන් ඉන්නේ ඔබට ලැබෙන්නේ ඒවා. ඔබ නිකන් මේ ගෞතම බුද්ධ ශාසනය මම මේ කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ කාමයන් මුලා වෙලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වලට මුලා වෙලා මන්ද බුද්ධික වගේ ජීවිත ගත කරනවා නම් ඇයි මම මේ මන්ද බුද්ධික වගේ කිව්වේ? බුද්ධියෙන් මද මේසා පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. එතකොට දුෂ්ප්‍රඥ කියලා කියන්නේ බුද්ධිය මදයි. ඒගොල්ලන්ට කියන්නේ මන්ද බුද්ධිකයි කියලා. ඒ බුද්ධියෙන් මද ජීවිත ගත කරනවා නම් ප්‍රඥාවෙන් දුර්වල ජීවිත ගත කරනවා නම් ඔය ජීවිත මලමිනි අප්පමත්තා නමියන්ති. යේ පමත්තා යතා මතා. එවිදි ජීවත් වෙන මලමිනි වගේ. එහෙමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. එසා hina වෙවි පාටි දදා අලුත් අවුරුද්ද දෙනවා. ඒක වෙනකොට වෙසක් එනවා. වෙසක් ඉවරදී පොසොන් එනවා. පොසොන් ඉවරදී සරුංගල් මාස එනවා. ඒක ඉවරදී ආයි නත්තල්. ඒක ඉවරදී ආයි අවුරුදු. ඒක ඉවරදී ආයි නිදහස් දවස එනවා. ඒකේ පෙරඩ් එක කොහොම හරි බලනවා. ඊට පස්සේ ආයි උපන්දිනයක් එනවා. ඒකත් සමර ගන්නවා. ආයි අවුරුදු වෙනවා. හැමදාම මේ රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, ජාති ගින්නෙන්, මෝහ ගින්නෙන් මුලා වෙලා යන ජීවිතේ කෝණු හාසෝ කිමානන්දෝ නිච්ඡම් පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ද පදීපන්න ගවිස්සත. මේ අඳුරෙන් අන්ධකාරයෙන් මුලා වෙලා යන ජීවිතයේ හොයන්නේ නැද්ද පිළිසරණ? හොයන්නේ නැද්ද රැකවරණයක්? එහෙම රැකවරණයක් හොයන්නේ නැතුව අන්ධ බාල විදියට මුලා වෙලා ඉන්නවා නම් පින්විතර මේ කියන්නේ මහා කරුණාවෙන්. මේ අන්ධ බාල විදියට මුලා වෙලා ලෝක සත්වයා කෙරේ ලෝක විශ්ය කෙරේ දරුවා හොඳ නෑ, අම්මා හොඳ නෑ, පුතා හොඳ නෑ, තාත්තා හොඳ නෑ, කොල්ල යාළු වෙලා ඉන්න කෙල්ල හොඳ නෑ, කෙල්ල යාළු වෙලා ඉන්න කොල්ල හොඳ නෑ කියලා මේ ලෝක කාරණා මත මුලා වෙලා නම් ඔබේ ජීවිතේ ගෙවෙන්නේ. ඔබට මරණාසන්න චිත්ත වීතිය ගැන වැඩි විශ්වාස කරන්න එපා. පින්වතුනි දැන් මේ මුළු රටේම මේ කොරෝනා හැදිලා මිනිස්සු මැරිලා වැටෙනවා. අර එහා පැත්තේ ඉන්දියාව මිනිස්සු මැරිලා වැටෙන විදියට අපේ රටේ මිනිස්සු ඇදගෙන වැටිලා මැරෙන්න ගත්තා නම් තවම නෑ. නමුත් ඉදිරියේදී මේ වගේ මරණ වලට මුහුණ දෙන්න වුණා නම් ඔගලන්ට සැපසහගත සංසාරයක් න ලැබෙන්නේ. කවුද දන්නේ තව දවස් 4-5කින් 6කින් 7කින් අපේ ජීවිත ඉවර වෙයිද කියලා? කවුද දන්නේ මේ පාර මේ කොරෝනා මේ රැල්ල මේ ටිප් එකෙන් අපි කී දෙනෙක් මැරෙයිද කියලා? මගේ ස්වාමීන් වහන්සේලා තියටම කතා කරලා කිව්වා පහුගිය දවසක ලංකාවට වෛරස් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ පාර අනිවාර්යෙන් අපේ TM 20ක් 25ක් මැරෙනවා. දෙන්නේ 3 දිනක් පෙර පින තියෙනවා නම් ඉතුරු වෙයි. පුළුවන් නම් අප්‍රමාදීව සම්පාදනය කරගන්න. ඒක තමයි යථාර්ථය. ඒක තමයි යම් කිසි කෙනෙකුට මේකෙන් ජීවිත බයක් හරි තියෙනවා නම් මට තව කාලෝනිය කියලා හිතෙනවා නම් සැනිටයිසර් ටිකක් ගාලා මාස්ක් එකක් දාලා ජීවිතේ බේර ගන්න බලන්න. එහෙම නැත්තම් ඒව කරගන්න කම්මැලි වගේ නම් දවස් 6කින් 7කින් අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. 8කින් 9කින් 10කින් 12කින් ඊට කලින් මේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න බලන්න. ඔය කතාව ලේසියෙන්ම කිව්වම වැඩේ ඉවරයි. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම පණිවිඩය ඇහෙන වෙලාවේ තමන්ගේ ජීවිතයේ අවසානයේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගත නිමිත්තක් ඇවිල්ලා ඒ සංසාර බය අපිට උපදින්න එපා. දරුවා නෙමෙයි පිටටින්. තමන්ගේ පුතා වෛද්‍යවරයෙක් කියන එක අම්මගේ මරණයෙන් අම්මට ගැලවෙන්න හේතුවක් නෙමෙයි. සමහර වෛද්‍යවරුන්ගේ අම්මලා තාත්තලා මැරලා හිටියා ඔක්සිජන් ටැංකියක් දී ගන්න බැරුව. එතකොට අපි ගැන කවර කතාවද? ඔයගොල්ලෝ ස්පිරිතාලයකට ගියාම ට්‍රොලි එක දාගත්තාම කොන්දරේ දෙනවා කියලා හිමීට එක්කයි යනවද? නෑ. අර කැට අල්ලපු පාරේ හයියෙන් එක්කයි යනවා. ඔයගොල්ලන්ට දැන් ওই කොරෝනා හැදිලා ගිහලා අයිසොලේෂන් රූම් එකකට දැම්මොත් අයිසොලේට් කරලා, ඒ කියන්නේ වෙන් කිරීමේ කාමරයක දැම්මොත් වෙන් කරලා නර්ස් ඇවිල්ලා වතුර බිව්වද කියලා අහන්නේ දොර ඇරලා ඈත ඉඳන්. I mean දරුවොන්ට ඥාතීන්ට කාටවත් ඔබේ ළඟට එන්න බෑ. ඔබ තනි කරලා දාලා ඉන්නේ. සමහරක් වෙලාවට අම්මා තාත්තා ඔබ ඇඳට වෙලා අඬනවා. නමුත් පීඩක් පිළිසරණක්. එතකොට මොකද කරන්නේ? මේ අතානෝ ලෝකෝ අනබිස්සරු රට්ටපාල කුමාරයා කියපු කතාව මතක් වෙනවා. කෝරාවේ රජතුමාට රට්ටපාලයි මහණුනේ කියලා ඇහුවා. අතානෝ ලෝකෝ අනබිස්සරු වේදනාවක් ආවට පස්සේ ළඟට වෙලා
බේතක් හේතක් දෙන්න පුළුවන්. වේදනාව ෂෙයා කරගන්න. මැරෙන වෙලාවට දරුවෙක් ඇවිල්ලා දෙහි බෑයක් මෙරිකල කටට දැම්මා කියලා. තව තප්පරයක් හරි ජීවත් වෙන්න දෙලුම් බවුසරයක් ගාලා කටේ එවුවයි කියලා. අනේ ඉතින් මැරෙන්නයි යන්නේ අපේ තාත්තා කොහොම හරි බේරගන්න කියලා බොට්ටු වෙලා ඔක්සිජන් ගැහුවයි කියලා මිනිස්සුන්ට මරණින් බේරෙන්න බෑ පින්වතුනි. එහෙම කොයිද මරණින් බේරෙන්නේ? එතකොට එනිසා මේ පුහු ලෝකයට මුලා වෙන්න එපා. මේ පුහු ලෝකය ගැන බලාපොරොත්තු තියන්න. මේ පුහු ලෝකයට ආදරය කරන්න එපා. මේ පුහු ලෝකෙන් ගැලවෙන දවස. මේ පුහු ලෝකෙන් මිදෙන දවස. මේ පුහු ලෝකයේ පිළිබඳව අපේක්ෂාව අතහැරෙන දවස ගැන හිතන්න. ඒ මරණීය වෙලාවේ ඔබට එන කර්ම නිමිත්ත, ගති නිමිත්තක් ඔබට යන්න වෙන සංසාර ගමනේ තියෙන භයානකම ගැන. ඔබ තාමත් අන්ධෙක් වගේ පෘථග්ජන ලෝකේ පෘථග්ජන භාවයේ මුලා වෙලා රූප පස්සේ නම් දුවන්නේ. නම්බුනාම නිලතල ඒව පස්සේ නම් දුවන්නේ. ජීවිතේ හොයාගන්න බැරි සම්පූර්ණ වෙන්නේ නැති ඉලක්ක පස්සේ නම් දුවන්නේ. පින්වතුනි, ඔබ දිනපු මිනිස්සු නෙමෙයි. ඔබ පරාද වෙච්ච මිනිස්සු. හයියෙන් දුවලා සල්ලි ගොඩක් එකතු කරා කියලා වැඩක් නැහැ. ඒ සල්ලි ගොඩ එක් අවසානයේදී ඔබට අහුවෙන නවාතැන තමයි මරණය කියන බෝඩ් එක. මරණය කියන බෝඩ් එක ගාවට ගියාම තමයි ඔබට තේරෙන්නේ අතේ තියෙන සල්ලි බල්ලෙක්ට කන්න දෙන්න බෑ කියලා. පින්වතුනි, ඊය පෙරේද එක්කෙනෙක් නැති වෙලා තිබ්බා. කෝටි 700ක් පොතේ. කෝටි 700ක් කියන්නේ ලක්ෂ කීයක්ද කියලා ගණන් හදලා බලන්න. මට මැරෙන්න බෑ කියද්දි මැරලා තිබ්බේ. කෝටි 700ක් පොතේ කියලා. ජීවත් වුණා නම් සල්ලි ටික වේදම් කළා රජෙක් වගේ ජීවත් වෙලා හොඳට පින්දහම් කරලා කුටි කීයක් හදන්න තිබ්බද? ලක්ෂ කීයක්ද? 70000ක්. කෝ අවසානයේදී මොකද උනේ? බලල්ලු වගේ පොතේ තියෙන සල්ලි ඔක්කොම එක්කෝ රජයෙන් ගන්න, එක්කෝ ඔකට මරණ මේ සාතික හොයාගෙන ගිල්ල නඩු ගානක් කියලා බැංකුවෙන් ඕගලව මේ බැංකුවකට ලක්ෂ 50ක් දාලා ආයෙත් ගන්නකො මං කියනවට. ඇයි ගන්න කියලාත් අහනවා. ජීවත් වෙලා ඉන්න මිනිස්සු account එකේ අයිතිකාරයා ගියාම ඇයි ගන්න කියලා අහන. ලියුමක් ලියලා දෙන්න කියනවා. එතන මරුණට පස්සේ දරුවෙක්ට අර මුදල් ගන්න වුණු කවදාවත් ගන්න වෙන්නේ. මේ පුහු ලෝකේ මුලා වෙන්න එපා. මේ ලෝකේ මේ ඔබ ගහක් හිටවනවා නම් මේ ලෝකයේ ඇතුලේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේ නමකට හෙවණක් හරි වෙන්න, කවදා හරි දවසක භාවනාවක් කරන්න, බණක් කියන්න, ගිහිල්ලා නෙට් එකක් බැඳගෙන භාවනාවක් කරන්න, රැයක රුක්ක මූලික අංගය ගත කරන්න උන්වහන්සේලාට උපකාරයක් වෙයි. කවදා හරි දවසක මම මේ හිටවන ගහ මගේ ස්වාමීන් වහන්සේලාට හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් දෙයි. කවදා හරි දවසක මම මේ හිටවන ගහෙන් වගේ ස්වාමීන් වහන්සේලාට ඇඳක් හදලා දෙයි, පුටුවක් හදලා දෙයි. මේ සංඥාවෙන් හිටවන්නේ මහා පිං වැඩෙන පිංකම්. එහෙම නැතුව ගාඩන් එක ලස්සන කරගන්නයි, ලෑන්ඩ්ස්කේපින් කරන්න. මොනවද පිංගුතුනි මේ පුස් වැඩ? තනකොළ ගලවනවා, තරපිංච ගලවනවා පේනවා, වැල් යවනවා, මල් හිටවනවා. ඕගේ මහා පුංචි ප්‍රාථමික දේවල් වලින් ජීවත් වෙන, සතුටු වෙන, තෘප්තිමත් වෙන ලාමක මනසක් නම් ඔබට තියෙන්නේ. ඔබට තේරෙයි. අනිවාර්යෙන් ඔබට තේරෙන දවසක. හැබැයි එදාට ඔබට කරන්න වෙන්නේ මා හයියෙන් විලාප තියෙන එක විතරයි. මට ආයි මේ වගේ බුද්ධ ශාසනයක් ලැබුණොත් මං ආයෙනම් තප්පරයක්වත් පමා වෙන්නේ නැහැ කියලා පිංගුතුනේ දාට ඔබට හිතෙනවා. හැබැයි ලැජ්ජ නැතුව ආයිත් බුද්ධ ශාසනයක් ලැබුණොත් ආයිත් කරන්නේ මොකද්ද? හම්මෝ බුද්ධ ශාසනයක් ලැබුණා අය. එහෙම එක්කෙනෙක් වුණා. එක්කෙනෙක් එහෙම වුණා. අපායට ගිහිල්ලා එක්කෙනෙක්ට එන්න පුළුවන් වුණා. අපාය දැකලා ආවේ. තමන් සෑයට පූජා කරපු වස්ත්‍රයක් යම රජුර මතක් කරලා දීලා මිදිලා ආවා. ඇවිල්ලා භාවනා කරා. අපායට ගිහිල්ලා ආපු නිසා අපාය ගැන මතක තිබ්බා. හැබැයි සත්‍යයේ කරුමෙට සත්වයාට පෙර ජීවිතය අවිද්‍යාවෙන් වැහිලා පේන්නේ. අවිද්‍යාවට අවිද්‍යාව කියන්නේ ඒකයි. పూర్ව භවය වහන අවිද්‍යාව. పూర్ව භවයන් වල විඳපු දුක් සත්වයාට පේන්නේ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි. සත්වයාගේ කරුමෙට සත්වයාට අතීත භව පේන්නේ නේ. හැබැයි යම් කිසි සත්වයකට Tamanගේ අතීත භවය පේනවා නම් තප්පරයක්වත් කාම ලෝකෙ මුලා වෙන්නේ නැහැ කිව්වා. තප්පරයක්වත් මුලා වෙන්නේ. මිනිස්සු පිංගුතුනි, මිනිස්සුන්ගේ කර්මය බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. අතට ගත්තු නෙල්ලි ගෙඩියක් වගේ දැක්කා. ලෝක විදූ කිව්වේ ඒක. ලෝකේ විද්ද නිසා නෙමෙයි. ලෝකේ දැක්ක නිසා. චුති උප්පත්තිය කියන ඒවා බුදුරජාණන් වහන්සේ දැක්කේ ගෙයින් එළියට එන මිනිස්සු, එළියෙන් ඇතුළට යන මිනිස්සු දකින්නවා වගේ. චුතූපපාත ඥානය කිව්වේ ඒකට. ආසවක්කය ඥානය කිව්වේ සම්මා සම්බුද්ධත්වයේ ලැබීම වශයෙන් ලැබපු ඥානය. ඒ චුති උප්පත්ති දැකපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ යතාතං නිරේ කිව්වනේ. මෙහෙම කරොත් තමන්ගේ පතිවෘත්තය රකින්නේ නැති කාන්තාව මරණින් මත්තේ නිරේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ අපි නෙමෙයි. මේ වගේ ශ්‍රද්ධා නැති තැනැත්තිය මරණින් මතු නිරේ.
ප්‍රඥාව නැති තැනැත්තිය මරණින් මත්තේ නිරේ සිත හදාගන්න දඟලන්නේ නැති මිනිස්සු යන්න වෙන හරි අපූර්ව භයානක තැනක් තමයි ඒ උප්පත්ති ලබන්න වෙන නිරේ ආදී තැන්. පින්වතුනි මම ඔබට මේ ටික කියන්නේ ඔබේ ජීවිතේ කෙලවර වෙන ප්‍රොසීඩියර් එක තමයි මේක. එනිසා ඔබ මේක තේරුම් අරගෙන ඔගොල්ලෝ පොඩි කාලේ අර කොමර්ස් ඉගෙන ගන්න ඇති. නිකන් ඔගේ කියලා දෙනවා හර බැර ගිනුමක් ගැන. මතකද? හර පැත්තයි බැර පැත්තයි. ඔකේ හරයි බැරයි හරියට බැලන්ස් කරගෙන ආවාම ඉතිර වෙන ශේෂය අහවල් දින මෙච්චරක් ශේෂය ඉදිරියට ගෙනා ලදි කියලා අපි නෝට් එකක් දාලා ඉදිරියට ගේනවා ශේෂය. ඊට පස්සේ ශේෂය තමයි වේදම් කරන්නේ. පින්වතුනි ඔබ ජීවිතේ හර කරගත්ත ඉන්පුට් එක නැත්නම් මේ වටිනා ජීවිතය දැන් ක්‍රමානුකූලව බැර වේගෙන යනවා. හිතන්න ඔබ මේ ජීවිතයට ලක්ෂයක වටිනාකමක් දෙනවා නම් ඔබට ලැබුණු මේ බුද්ධෝත්පාද කාලයට මේ වෙනකොට ඔබට තියෙන 30000ක් විතර ඉතුරු වෙලා. ඔබ 70000ක් වේස්ට් කරලා. මොකටද වේස්ට් කරේ? කොහොමද වේස්ට් උනේ? ඇයි වේස්ට් කරගත්තේ කියලා කල්පනා කරන්නවත් පමා වෙන්නේ නැතුව ඉතිර වෙලා තියෙන 30000 ඉදිරි ජීවිතයේදී ඉදිරියට ගෙන ශේෂයේ විදියට අරගෙන යන්න වෙද්දී ඒ ජීවිතේ වේදම් කරගන්න පුළුවන් බරපැනක් ඔබේ සාක්කුවේ තිබ්බේ නැත්තම් ඔබට ඒ ජීවිතේදී බඩගින්න ඉන්න වෙනවා. හැමදාමත් මේ හරබැර ගිනුම් වල අතරමං වෙලා ඉන්න සත්‍ය මේ ගිනුම් වලින් මිදිලා තේරුණාද? මේ කර්ම රැස් කරමින් ඒ කර්ම සමනය කරමින් යන මේ ජීවිතෙන් මිදිලා ජීවිතය අවබෝධ කරගන්න නොගියොත් ඒත් සත්වයාට පිංගුතුනි මේ ජීවිතය අතරමං වෙන්න සිද්ධ වෙනවා. පිංගුතුනි මරණාසන්න චිත්ත වීතිය කියන එක මහ පුදුම එකක්. අපිට වචන වලින් මෙහෙම කිව්වට මේ මරණාසන්න චිත්ත වීතිය ටික යන්නේ තප්පර ගානක වෙලාව. මේ තප්පර ගානක වෙලාව හිතා ගන්න බැරි තරම් වේගෙන් ඔබට මරණය ඉදිරිපත් කළ දෙන්නේ මේ මොහොතේ මැරෙයිද කියලා කියන්න බැරි. අසුරු සැනක් ගහද්දි මම දැක්ක අන්තර්ජාලයේ තියෙන වීඩියෝ එකක් මම එක වෙලාවක ලැබෙන්න සලස්වන්න. ඒක තියෙනවා මේ මිනිස්සු එකවරම එමර්ජන්සි හදිසියෙම මරණයට පත් වෙච්ච විදිය ගැන. පින්වතුනි මේ හිතන් ඉඳලා ප්‍රවෘත්තිකයක ඉන්න ගමන් මැරෙන මිනිහෙක් හිටියා. එක ෆුට්බෝල් ප්ලේ කෙනෙක් හිටියා තප්පර ගානක් ඇතුළත මරණයට පත් වෙන සිද්ධ. ඒ කියන්නේ තමන් ගෝල් එකක් ගහලා ඒ ගෝල් එකේ සතුට විඳින්නත් කලින් මරණයට පත් වුණා. ඉතින් මේ වගේ මහා අපරාධ සහිත ජීවිත ගෙවී යාමක් අපේ ජීවිතවල පේන්න තියෙන නිසා ඉක්මනින් මගේ පින්වතුන්ලා හැමතිස්සෙම කල්පනා කරන්න මගේ ජීවිතය කොයි වෙලේ කොතන නැති වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිතේ වේකෙන්න කලින් මේ පාරවත් නිවන් දකින්නවනම් මම කියන්නේ නිවන් දකින්නවනම් කර්මයකට කර්ම නිමිත්තකට ගති නිමිත්තකට ජීවිතය පාවල දෙන්නේ නැතුව නැත්තම් ජීවිතය හසු කරවන්නේ නැතුව එතනට ජීවිතය හිටවන්නේ නැතුව පිටුතර මේක ජීවිතය එතනට ගිහලා බැඳෙනවා. ඒ බැඳීමට යන්න බෑ නම් නිදහසේ මැරෙන්න ඕන නම් චුතිය විදියට සිද්ධ කරන්න ඕන නම් අනිවාර්යෙන් ඔබට සිද්ධ වෙනවා මේ පේන්න තියෙන රූප මේ දැනෙන්න තියෙන වේදනා මේ පේන්න තියෙන ධර්මතා මේ දේවල් විඥානනීය වෙන සිත් විඥාන මේ හැම එකක් පිළිබඳවම මනසින් දැකලා අපි මේක කියන්නේ භික්ෂුන් වහන්සේලා විදියට 100% ප්‍රායෝගිකව මේ ලෝකේ තියෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර ධර්මතාවයන් වලම ආදීනවත් ආනිසංසත් අපි අවුරුදු ගාණක් කල්පනා කරලා තියෙනවා. අවුරුදු ගාණක් මේ වගේ ආදීනව ආනිසංස හොයපු අපිට ගිහි ජීවිතවල එක එක ප්ලැට්ෆෝම්ස් වල ජීවත් වෙලා එක එක ප්ලැට්ෆෝම්ස් වල ඉම්ප්‍රූව් වෙලා නැත්නම් වර්ධනය වෙලා ඒ ප්ලැට්ෆෝම් ෆීල් කරලා ඒ ප්ලැට්ෆෝම්ස් විනලා 100 ලක්ෂයක් නෙමෙයි 100 කෝටි ප්‍රකෝටි වාරයක් විශ්වාසයෙන් මේ කියන්නේ පින්වතුනි මේ කිසිදු ධර්මතාවයක ආස්වාදයක් කියලා එකක් තියෙනවා නම් ඒ ආස්වාදයත් ආදීනවයන් වලින්ම හැදිච්ච එකක්. ආදීනවයන් වලින්ම හැදිච්ච ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා. පොත්තයි කොණ්ඩේ පාට කරාම අර ඉන්දියාවේ බල්ලොන්වත් කසාද බඳින. ඔන්න තත්ත්වේ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකය කියන්නේ අසුචි වලින් හැදිච්ච දුකෙන් හැදිච්ච දුකින් මිරිකිච්ච තැන. මේ ලෝකයේ තුල කොයිද සැපෝයයි? මේ ලෝකයේ තුල සැපක් නෑ. මේ ලෝකයේ තුල සැනසීමක් නෑ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඒ නිසා දුව හොඳ නෑ පුතාගේ ගෙදර යනවා. පුතා හොඳ නෑ ආච්චිගේ ගෙදර යනවා. කොට්ටේ හොඳ නෑ වෙන මෙට් එකට යනවා. සිංගල් ලේයර් හොඳ නෑ ඩබල් ලේයර් ගන්නවා. සිංගල් බෙඩ්ස් හොඳ නෑ ඩබල් බෙඩ්ස් ගන්නවා. මේ ඔක්කොම කතන්දර. සිංගල් බෙඩ් ගත්තත් ඩබල් බෙඩ් ගත්තත් කොන්ද රිදෙන එක රිදෙනවමයි. පෙර අනිත් ජීවිතවල වුණා වගේම මේ පාරත් මැරෙනකොට කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් එයි ආව තමයි සංසාරෙට වැටේ. ආයි මෙම බුද්ධෝත්පාද කාල සද්ධර්ම ශ්‍රවණ හොඳ කර්මස්ථානාචාර්යවරු
ආරණ්‍යසේ ඒ ඔක්කොම කතන්දර. මනුස්ස ජීවිතයෙන් නිකම්ම කාලා කන්නි කරගත්තු. නිකම්ම වේස්ට් කරගත්තු. නිකම්ම දියාරු කරගත්තු. දිය කරගත්තු. අඥානයෝ ටිකක් විතරක් සසරට වැටි. පින්වතුනි ප්‍රමාද වෙන්න එපා. ඒකයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙදිත් හරිද? හන්දදානි බික්ක වේයාමන්තයාමිවෝ. වය ධම්මා සංකාරා. මේ ලෝකේ තියෙන තනකොළ ගහකටවත් මුලා වෙන්න එපා. තනකොළ ගහක්වත් නිශ්චිතව නිට්ටයව ගන්න එපා. තනකොළ ගහක්වත් ආත්ම කරගෙන අල්ල ගන්න එපා. සැපයි කියලා නම් හිතන්න එපා කිසිම දෙයක්. වය ධම්මා සංකාරා. සංකාර කියන්නේ වය වෙන ධර්මයක්මයි මහණෙනි. අනිච්චාවත සංකාරා. අනිච්චා වත කිව්වේ ඒකාන්තයෙන්. අනිච්චා කිව්වේ අනිත්‍යයි. සංකාර කිව්වේ ලෝකේ. ඒකාන්තයෙන් ලෝකේ අනිත්‍යයි. අප්පමාදේන සම්පාදේත. ලෝකේ තුල මුලාවෙන්. දරුවෝ හදන්න, බිරින්දෑවරු පෝෂණය කරන්න, ගෙවල් දොරවල් හද යාන වාහන ඉඩකඩම් ගෙවල්. පින්වතුනි මේක ලොකු අපරාධයක්. ඒක ලොකු අපරාධයක්. ඉමීනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා කල්යාණ මිත්‍ර සේවනය මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඔබට දැන් කල්යාණ මිත්‍ර සේවනය ලැබිලා දැන් මොනවත් අවිල්ල. දැන් මොනවත් අවිල්ල. දැන් ලැබිච්ච කල්යාණ මිත්‍ර සේවනෙන් ලොකු ගහක් තියෙනවා. මිනිස්සු අර කෙසෙල් ගෙඩි තියෙද්දි කඳ කපාගෙන උළුව හදාගන්න ගිය අඥානියෝ වගේ. හඳ පායලා තියෙද්දි ටෝච් ගහන් යනවා වගේ. ඉර පායලා තියෙද්දි පහන් පත්තු කරනවා වගේ. මේක වැඩක් නෑ. ලෝකෙ ඇතුලේ මුලා වෙන්න. පදීප කිච්ඡං ඉදනත්ති. පහන් පත්තු කරන්න දෙයක් මෙහිනේ. සූර්ය පායලා තියෙන්නේ. බුද්ධ කියන සූර්ය පහළ වෙච්ච වෙලාවේ, ධර්මය කියන රශ්මිය ලැබෙන වෙලාවේ, සංඝයා කියන රැකවරණය ලැබිලා තියෙන වෙලාවේ මේවා තේරුම් අරගෙන ඉතර වෙලා එනක තමයි පින්වතුනි යඟට ගුණ. ඒ බව මතක තියාගෙන පින්වතුන් මේ ජීවිතේ ලැබිච්ච අපූර්ව ධර්මලාභය, මේ ධර්මලාභයෙන් ප්‍රයෝජනයක් අරගෙන ජීවිතෙන් මිදලා යන්න ඕනේ. තේරුණාද? ආයි සංසාරේ ඉර වෙන්න එපා. හරි බුදු කෙනෙක් පහළ වෙලා කියන්නේ මේ සංසාරයෙන් ඈතර වෙන්න කියලා. කල්යාණ මිත්‍ර සංඝරත්නය පහළ වෙලා කියන්නේ මේ සංසාරයෙන් ඈතර වෙන්න කියලා. ඒකට බුදු කෙනෙක්ගේ පණිවිඩය තමයි මේ ඔබට එන්නේ. මේ සංසාරයෙන් ඈතර වෙලා යන්න. සංසාරේ යන්නවත් ඉන්නවත් නවතින්නවත් හොඳ තැනක් නෙමෙයි. මේ සංසාරේ බොහොම භයානක තැනක්. මේ නීරස ලෝකයේ ඇතුලේ, මේ කුණු රහ දෙන ලෝකයේ ඇතුලේ මේ පිලුම් වෙච්ච බත් එකක් කන්න එපා. මේ ගෙදර කියන්නේ, ගිහි ගෙදර කියන්නේ, ලෝකය කියන්නේ පිලුම් වෙච්ච බත් එකක් වගේ. ඒ පිලුම් වෙච්ච බත් එකට අත දාන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භවගාමී චක්‍රයෙන් මිදෙන තැන ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ලෝකේ වටහා ගන්න උත්සාහ කරන්න. ඔබට ඒකාන්තෙන් ගෞතම බුද්ධ ශාසනයෙන් පිටක් පිළිසරණක් තියෙයි. බොහෝ කාලයක් අතුරුදහන් වෙලා, බොහෝ කාලයක් යට ගිහිල්ලා, බොහෝ සත්වයන්ට පේන්නේ නැතිව තියෙන ධර්මතාවයක් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා කියන කාරණාවම ඊතරම් සුලභ කාරණාවක් නොවෙන නිසා සංසාරේ පුරාවටම මේක බොහෝ දෙනෙක්ට වැටහෙන්නේ ඊටාම අඩුවෙන්. එනිසාමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවෙත් සුද්ධ ධම්මා පවත්තති, මේ හුදු නාම රූප පිණ්ඩයන්ගේ ක්‍රියාකාරීත්වයක් මිසක් සත්ව පුද්ගල භාවයන් පනවා ගන්නට බැරි, සත්ව පුද්ගල භාවය තුළ ඝන සංඥාවන් අරගෙන ඒ සම්මුතින් තුළ මුලා වෙන්නට බැරි පුළුල් අවබෝධයක්, පුළුල් පරාසයක් ඇතුලේ සිතන්න චින්තනීය ශක්තියක් උරගා ගන්න පුළුවන් වෙලාවක අපරාධයක් කෙනෙක් තමන්ගේ ජීවිතේ ප්‍රමාද වෙවි ඉන්න එක. මොකද සංසාරයට ගියාට පස්සේ පසුතැවෙන්න වෙන පසුතැවීම මේ ජීවිතයේදී ඕක බොහෝ දෙනෙක්ට වැඩි ගාණක් නැහැ. හැබැයි සංසාර ජීවිතයට වැටුණට පස්සේ තමන්ට එන පශ්චාත්තාපය කියන එකට ආයිත් පිළිසරණක් කල්ප ගාණක් ගියත්, බුද්ධාන්තර ගණනාවක් ගියත්, බුදුවරු ලක්ෂ ගණන් පහළ වුණත් ආයිත් සැරයක් බුද්ධ කියන වචනයවත් ඇහෙන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව ලේසි පහසු මනසකට තේරුම් යන කාරණාවක් නෙමෙයි. එනිසාමයි නිතර නිතර ධර්මදේශනාවන් ඇතුලේ
දැන් මේ බණ කියන එක කියලා හිතන්නකෝ පින්වත්නි. අපි මේ බණ කියාගෙන යන ගමන ඇතුලේ මේක අපට වෙනත් එකතු කරගන්න ඕනේ භෞතිකයක් නැහැ. හැමදාම කියන කතාවක්. අපිට මේ භෞතිකයේ තුල අතරමං වෙලා ජීවත් වෙන්න තිබ්බ අඩුම අවුරුදු 250ක් 300ක්වත් අපේ ආයුෂ තියෙනවා නම් පරමායුෂ විදිහට. අවුරුදු 45ක් 50ක් කියන ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න හිතන්නත් කලින් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන ඉවර වෙනකොටම අවුරුදු 25ක් විතර ඉවරයිනේ. ජීවත් වෙන්න පටන් ගන්නත් කලින් භාගයක් ෂය වෙයි. ජීවත් වෙන්න පදනම දාගද්දි තව 5ක් විතර ඉවරයි. එතකොට ඉතින් වයසයි. පස්සේ Tamanට ලැබිච්ච ජීවිතෙත් එක්ක ඔට්ටු වෙනවා මිසක් අර ශරීර දුර්වලතාවයක් තියෙනවා, මානසික දුර්වලතාවයක් තියෙනවා. ශරීර දුර්වලතාවය හොයන්නත් ඕනි. මානසික දුර්වලතාවයට බෙහෙත් තියාගන්නත් ඕනි. සංසාරي අසරණ කමකුත් දැනෙනවා. ඒකත් ගිහිල්ලා බලන්න පාරක් අයිනේ. ගිහිල්ලා බලන්න තොටක් අයිනේ. අහිංසක මිනිස්සු කොච්චර තමන්ගේ ජීවිතෙත් එක්ක ඔට්ටු වෙනවද? කොච්චර තමන්ගේ ජීවිතයත් එක්ක පොරබදනවද තමන්ගේ ජීවිතේ පවත්ව ගන්න. නමුත් ප්‍රඥාවන්තයෙක්ට සිනහවක් පහළ කිරීමට හැර ප්‍රඥාවන්තයෙක්ට ලොකු සුසුමක් එක්ක කල්පනාවක් කිරීමට කාරණාවක් හැර නවත්ත ගන්න, පවත්ව ගන්න, නවතින්න, පවතින්න දෙයක් ලෝකේ නෑ කියන අවබෝධ කරගන්නවත් මේ බුද්ධෝත්පාද කාලයක් ඇතුලේ මිනිස්සෙක් උත්සාහ කරන්නේ නැත්තම් ඒ කරගන්න අපරාධයට විපාකයක් විදිහට, ඒක අකුසලයක් නෙමෙයි. ඒ කරගන්න අපරාධයට විපාකයක් විදිහට ආයිත් සැරයක් මේ සංසාර චක්‍රයෙන් මිදෙන්න නම් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා සංස්කාර ගොඩ නැගි එයින් හටගන්න විඥානයත් විඥානයට සමගාමීව හටගන්න නාම රූපත් එතනින් ඇති වෙන සලායතන හරහා ඇති වෙන ස්පර්ශය හරහා ඇති වෙන වේදනා සංඥා මේවාට මුලා වෙලා ඒවා තණ්හා කරමින් ඒකයි වේදනා පච්චය තණ්හාවෙන් ගන්න දේවල් උපාදානීය කරගන්නමින් උපාදානීය නිසාම නැවත මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි සංකාර වශයෙන් ගොඩනගන සංස්කාර නිසා කාම රූප අරූප යෝනි භවත්‍රේනේ සංකත ධර්ම. මෙන්න මේ සංකතව සකස් වන එක්තරා ආකාරයකට හේතුඵල ධමයට අනුව සකස් වන පරමාර්ථ වශයෙන් කිව්වොත් 89 චෛතසික ධර්මයනුයි. ඒ වගේම අபிසංකත සංකාර නැත්තම් පුරාණ කර්මය නිසා සකස් වන පරමාර්ථ වශයෙන් සිහිපත් කළොත් රූප ධර්මතා විශ්සකුත් කර්මජව පහළ වෙන සිත් ගණනාවකුත් චෛතසික 35කුත් මේ දේවල් එක්ක ආයිත් සැරයක් භවගාමී චක්‍රේ මුලා වෙච්ච අසරණීය බවට පත් වෙන්න වෙනවා මිසක් කවදාවත්ම බුදුසසුනේ ප්‍රතිඵලයක් නෙලා ගන්න නම් බැරි වේවි. එසා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ මතක් කිරීම කරන්නේ මේ ධර්ම දේශනාවන් ඇතුලේ කියවෙන කරුණු බොහොම සැලකිල්ලෙන් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න. එකතු කරගෙන මේ ලෝකේ අතරමං වෙන්න නෙමෙයි. එකතු කරගෙන මේ ලෝකේ හොරතල් වෙන්න නෙමෙයි. මේ ලෝකයේ පිළිබඳව නිබ්බිදාව නැත්තම් කලකිරීම ඇති කරගෙන අන්නේ කලකිරීම දැන් සමහරුන්ට මේවත් ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරද්දි කලකිරෙනවා. ආයින් නැගිටලා ලෝකෙට ගියාම අමතකයි. මේවා ගැන සිහිය නැතිකම මේක ඔච්චර භයානකද කියන එක පින්වතුනි සමහරකට මම මේ කියන වචන ඔබට පොඩි වැඩි ඇති. සමහරකට මේ වචන හරි يعني මටම දැනලා තියෙනවා මේ දේශනාවන් සිද්ධ කරද්දී හදවතේ තියෙන හැඟීම වචන කරගන්න බෑ. සිංහල භාෂාවේ තියෙන අකුරු හරි පොඩි. මේවා හරිම දුප්පත්, මේවා හරිම පුංචි. අපිත් මේ භාවමය හැඟීම ප්‍රකාශ කරගන්න වචන කොච්චර පාවිච්චි කරත් ඊටාම අඩුවක් අපටම දැනෙනවා. ඉතින් අපිට තේරෙනවා ඔබට මේක කොච්චර අඩුද කියලා. මොකද මේක කල්පනාවෙන් ගත යුත්තක්, මානසිකාරයෙන් ගත යුත්තක්, ඒකක යෝනිසෝ මානසිකාරය කියන එක නිසකවම නිවන් දකින්න යන කෙනෙක්ට තියෙනුනේ. නිසා පින්වතුනි මේ බොහොම කාරුණිකව මේ ඉල්ලීම කරන්නේ මේ කාලය කාගන්නේ නැතුව මෙවැනි ධර්මදේශනාවන් ශ්‍රවණය කිරීමෙන් විශේෂයෙන්ම net FM ධර්ම දක්ෂිනාව ඔස්සේ විවිධ ධර්මදේශනා හැමදාම කාශය වෙන ඕන තරම් බණ අහන්න පුළුවන්. මේ ලැබිච්ච කාලය ඇතුලේ මේ ප්‍රයෝජනෙ අරගෙන කොහොම හරි අප්‍රමාදී වෙන්න. ප්‍රමාදී වෙන්න එපා. මොකද ඔබ අප්‍රමාදී වුණා කියලා මට ඔබ ගෙදර එක්ක යන්න නෙමෙයි. ඔබ ප්‍රමාදී වුණොත් ඔබට සංසාර ජීවිතය අතරමං වෙන්න වෙනවා. ඒ අතරමං වීමට යන්නේ නැතුව අප්‍රමාදී වෙලා, කලබල වෙලා නෙමෙයි. අප්‍රමාදී වෙලා
සතර සතිපට්ඨානයන් පිළිබඳව කාය වේදනා චිත්ත ධම්ම වර්තමානීය හැට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ මනසට දැනෙන ධම්මාරම්මන කෙරෙහි නිවැරදි සිහිය පිහිටවාගෙන සත්ත්ව පුද්ගල ශූන්‍ය නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පැනෙන සම්මුති ලෝකය සම්මුති හැටියට දැකලා පරමාර්ථ ධර්මය අවබෝධ කරගෙන ප්‍රඥප්තිය හැටියටත් පරමාර්ථ හැටියටත් දැකලා මේ ලෝකෙන් ඈතර වෙලා යන්නට ඔබට මේ උතුම් ධර්ම දේශනාවත් ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව net FM ධර්ම දක්ෂිනාව ඔස්සේ ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඇමරිකාව වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි ශානක සහ චලිතා රණවීර, ශමිල සහ මේදානි රණවීර, ජයත්ති සහ නාලනී රණවීර කියලා තියෙන්නේ. ඔවුන්ගේ අරමුණු විදියට සිහිපත් කරලා තිනවා 2021 මැයි මාස 17 වෙනි දින Tamanගේ 3 වෙනි විවාහ සංවත්සරය සමරන ශානක සහ චලිතා රණවීර කියන යුවලටත් ශමිල සහ මේදානි රණවීර කියන යුවලට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන බව. ඉතින් මේ තරුණ දරුවන් බොහොම සත්පුරුෂ චේතනාවෙන් සිදු කරන ලද කුසල කර්මයේ ධර්ම අවබෝධය පිණිස හේතු වන පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ටත් ඔවුන්ගේ මව් දෙමව්පිය ගුරුවරාදී ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට හිතවත් අහිතවත් මැදිහත් සියලු දෙනාට මේ ධර්ම දේශනාව ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයම ප්‍රාර්ථනීය පරිදි උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන තුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියින් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාරගත ජීවිතය සුවපත් කරගෙන තුම් නිවනින් සුවසේම නිවීමට මෙකුසල් හේතු කරගනිත්වා. පාරමී වෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවේවා. මේ කුසල් ඊට පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.